තෙරුවන් සරණයි ආයුබෝවන්. දහම් පාසල් අවසාන බෞද්ධ සංස්කෘතිය පාඩම් පෙළේ පස්වෙනි පාඩමේ කොටස් අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම මේ වීඩියෝ පාඩමේදී අපි කතා කරන්නේ පස්වෙනි පාඩමේ පළවෙනි කොටස. ගොඩක් දිග පාඩමක් මේ පාඩම, මේ පරිච්ඡේදය. ඉතින් අපි කොටස් වශයෙන් තමයි සාකච්ඡා කරන්නේ. ඔබට වැදගත් වෙන සියලුම කරුණු අන්තර්ගත වෙන විදිහට අන්තර්ගත කරලා මේ පාඩම අපි නිර්මාණය කරනවා. ඉතින් ඔබට පුළුවන් අපේ නාලිකාවත් එක්ක තාමත් සම්බන්ධ වෙලා නැත්නම් මේ විදිහට subscribe කියලා බටන් එකක් තියෙනවා. අපේ වීඩියෝ පාඩමට මේ වීඩියෝ එකට යටින් බලන්න. ඒකත් එක්කම මෙන්න මේ වගේ bell icon එකකුත් තියෙනවා. මේ බටන් එක එබුවම මේක මතුවෙනවා. මේකත් එබුවම ඔබට මෙන්න මේ වගේ සලකුණක් දකින්න පුළුවන්. මේ කියන්නේ කෙටි පණිවිඩයකින් ඔබේ දුරකථනයට හෝ ඊමේල් ඇඩ්‍රස් එකට හෝ පණිවිඩයක් ලැබෙනවා කියන එක. ඉතින් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට බලා ගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් මෙන්න මේ වගේ සලකුණක් යටින් ඔබට දකින්න තියෙන වීඩියෝ එකට යටින් ඒක උඩ ක්ලික් කරන්න. ඒක උඩ ක්ලික් කරාම අපේ නාලිකාවට සම්බන්ධ වෙනවා. නාලිකාවට සම්බන්ධ වෙච්ච ගමන් home video playlist කියලා විස්තරයක් දෙකට තියෙනවා. ඒකේ playlist කියන එකේ අපි දාලා තියෙනවා සියලුම පාඩම් ෆයිල් වල දාලා තියෙනවා. වෙන වෙනම තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් about කියන එකෙත් අපි දාලා තියෙනවා අපේ විස්තර දාලා තියෙනවා. ඔබ පරිගණකයෙන් නම් මේ පාඩම් අධ්‍යයනය කරන්නේ අපේ නාලිකාවේ උඩින්ම සියලු පාඩම් මෙතනින් ලබා ගත හැකි කියලා දාලා තියෙනවා. ඒ මොන විදිහෙන් හෝ ඔබට පාඩම් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ කරුණු ටිකත් මතක තියාගෙන අපි පාඩම සාකච්ඡා කරන්නට ආරම්භ කරමු. විශේෂයෙන් මතක් කරනවා අපි විභාගය ඉහළින් සමත් වෙන්න තමයි අපේක්ෂා කරන්නේ. බුදුදහමේ ඉගැන්වෙන සිරිත් විරිත්, බුදුදහමේ ඉගැන්වෙන ගැඹුරු ඉගැන්වීම් පිළිබඳ හොඳ දැනුමක් ඇති කරගෙන ඒ තුලින් විභාගයේ ජයග්‍රහණය කරන්නට තමයි ඉහළින් විභාගයේ සමත් වෙන්නට තමයි අපි මේ පාඩම් පෙළ සකස් කරන්නේ. එහෙම නැත්නම් විභාගයේ ගොඩ දාගන්නට කියන අරමුණෙන් නෙවෙයි මේ පාඩම් නිර්මාණය කරන්නේ. හොඳට නිවැරදි වැටහීමකින් යුක්තව දහම් පාසල් අවසාන විභාගයේ ධර්මාචාර්ය විභාගයේ අපි සමත් වෙන්නට ඕන. මේ පොත්පත්වල තියෙන විස්තර ඉතාමත් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවා ඔක්කොම හොඳට අධ්‍යයනය කරලයි අපි විභාගයට සූදානම් වෙන්නට ඕන. එතකොට හරිම ලේසියෙන් පහසුවෙන් විභාගය සමත් වෙන්න පුළුවන්. පස්වෙනි පරිච්ඡේදයේදී සිරිත් විරිත් ඉතින් උත්සව සම්බන්ධව සිරිත් විරිත් කිහිපයක් සාකච්ඡා කරනවා. අපි මීට කලින් ගමන් බිමන් යෑම සම්බන්ධ සිරිත් විරිත් ඒ විදිහට සිරිත් විරිත් රාශියක් කතා කළා. මේ පොතේ පළවෙනි පාඩම් 6ම තියෙන්නේ ඒ වගේ විස්තර. ඉතින් එහෙමනම් පස්වෙනි පරිච්ඡේදයේ පළවෙනි කොටස විදිහට සිංහල අලුත් අවුරුද්ද පිළිබඳ සිරිත් විරිත් සහ වෙසක් පොය සම්බන්ධ කරගෙන තිබෙනා වූ සිරිත් විරිත් ගැන තමයි කතා කරන්නේ. බක්මහා උළෙල හෙවත් සිංහල අලුත් අවුරුද්ද බෞද්ධ හා අබෞද්ධ යන දෙපක්ෂයේම සිංහලයන්ගේ වාර්ෂික උත්සව අතර වැදගත් තැනක් ගන්නකි. බක්මහා උළෙල කියලාත් කියනවා. එහෙම නැත්නම් සිංහල අලුත් අවුරුද්ද කියලා, සිංහල හින්දු අලුත් අවුරුද්ද කියලාත් කියනවා. මේක බෞද්ධ අබෞද්ධ ශ්‍රී ලංකාවේ සිදුවෙන උත්සව අතර ප්‍රධානම තැනක් ගන්න උත්සවයක් තමයි සිංහල අලුත් අවුරුද්ද. මෙම උත්සවයේ හින්දු අලුත් අවුරුද්ද හා සම්බන්ධ වන අතර සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර රාශියක්ම හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර මත පදනම් වී ඇති බව පෙනේ. මේ උත්සවයේ හින්දු අලුත් අවුරුද්ද එක්ක සම්බන්ධයි. සිංහල අලුත් අවුරුද්ද හින්දු අලුත් අවුරුද්දත් එක්ක සම්බන්ධයි. ඒ හින්දා සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර රාශියක්ම හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර මත පදනම් වෙලා තියෙනවා. හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර මත පදනම් වෙනවා. මේක සිංහල හින්දු අලුත් අවුරුද්ද කියලා තමයි අපි හඳුන්වන්නේ. හින්දු
චාරිත්‍ර වාරිත්‍රාත් බොහෝමයක් සිංහල අලුත් අවුරුද්දේදී ක්‍රියාවට නංවනවා ක්‍රියාත්මක කරනවා. එසේ වුවද බෞද්ධයන් අගය කරන චාරිත්‍ර ධර්ම රාශියක් මේ සිරිත් අතර දක්නට ලැබේ. අලුත් අවුරුද්දේදී හින්දු අලුත් අවුරුද්දට සම්බන්ධ චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කළාට විශේෂයෙන්ම බෞද්ධයන්ට ආවේනික වූ චාරිත්‍ර වාරිත්‍රාත් බොහෝමයක් අවුරුදු චාරිත්‍ර විදිහට අවුරුදු චාරිත්‍ර අතර අපි ක්‍රියාත්මක කරනවා. ගොයම් කපා අස්වනු ගෙවලට රැස් කර ගත්තායින් පසුව පැමිණෙන බක්මහා ගොවි ජනතාවට විශේෂයෙන් විවේක කාලයක්. ගොයම් කපලා අස්වනු මාර්තු අවසානයේ අප්‍රේල් මාසයේ මුල වගේ වෙනකොට ගොයම් කැපීම ගොයම් නෙලීම සිද්ධ වෙනවා. වී අස්වනු නෙලාගෙන ඊට පස්සේ විවේක කාලයක් උදා වෙනවා බක්මහා තුල. බක්මහා කියන්නේ එක කන්නේක ගොවිතැන්පත් කරලා ඒ අස්වනු ගෙට නෙලාගෙන පුංචි විවේක කාලයක් ගත කරන කාලයක තමයි බක් මාසයේ උදා වෙන්නේ. ඉතින් තවද ලක්දිවට සූර්යා මුදුන් වී පායන මේ කාලය උණුසුම් කාලගුණයකින්ද යුක්ත වෙයි. මේ කාලය බක්මහා කියලා කියන්නේ හරිම උණුසුම් කාල සීමාවක්. මේ හේතු නිසාද ලක්වැසි ගොවි ජනතාවට කෙලිදෙලින් ගත කිරීමට උත්සව සමය යෝග්‍ය වෙයි. විශේෂයෙන්ම උණුසුම් කාලයක් නිසා ගොවිතැන්පත් ආදී කිරීමේදී අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ තත්ත්වය මගහරවාගෙන කෙලිදෙලින් ගත කරලා මානසික ප්‍රීතියක් ලබාගෙන විවේකයක් ලබාගෙන ඊළඟ කන්නේ කටයුතු ආරම්භ කරන්න කලින් එළඹෙන්නා වූ විශේෂ කාලයක් විදිහට තමයි සිංහල අලුත් අවුරුදු කාල සීමාව බක්මහා අපිට සඳහන් කරන්න පුළුවන්කම තියෙන්නේ. සිංහල අවුරුද්ද පිළිබඳ බොහෝ චාරිත්‍ර නැකැත් හෙවත් සුබ මුහුර්තයන් හා සම්බන්ධ වෙයි. සිංහල අලුත් අවුරුද්ද සම්පූර්ණම ආරම්භ වෙලා අවසාන වෙන්නේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර කියන මේ චාරිත්‍ර අනුව අලුත් අවුරුද්ද සඳහා ස්නානය කිරීම තමයි පළවෙනියටම උදා වෙන්නේ. අලුත් අවුරුද්ද සඳහා ස්නානය කිරීම, වැඩ අත්හැරීම, ගිනි මෙලවීම, කෑම පිසීම හා ආහාර අනුභවය, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ඉසතෙල් ගෑම, නව වසරේ රැකියාවලට යාම. නව වසරේ රැකියාවලට යෑම කියන මේ චාරිත්‍ර අලුත් අවුරුද්දත් එක්ක සම්බන්ධයි. අපි ආයෙත් වරක් බලමු. අලුත් අවුරුද්ද සඳහා ස්නානය කිරීම. අවුරුද්ද උදා වෙන්න කලින් නානු ගාලා ස්නානය කිරීම පැරණි චාරිත්‍රවලට අනුව ඖෂධ වර්ග වතුරට දාලා ඒ ජලයෙන් තමයි පැන් පහසු වෙන්නේ. එහෙම නැත්නම් පිරිසිදු වෙන්නේ. වැඩ අත්හැරීම පරණ අවුරුද්දේ කරපු වැඩ ඔක්කොම නතර කරනවා. ඊට පස්සේ ගිනි මෙලවීම සඳහා අවුරුද්ද උදාවත් එක්ක අවස්ථාවක් එනවා. කෑම පිසීම හා ආහාර අනුභව කිරීම අවුරුද්ද උදා වුණාට පස්සේ මුළු ලංකාව පුරාම ඉන්න හැමදෙනාම එකම වෙලාවක ලිප ගිනි මොලවලා කෑම පිසීම සහ ඒ පිසගත්තා වූ ආහාර අනුභව කරන නැකත උදා වෙනවා. ඊට පස්සේ වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ඉසතෙල් ගෑම සහ නව වසරේ රැකියාවලට යෑම කියන මේ චාරිත්‍ර වෙලාවට සිද්ධ කරනවා. නැකත් වලට අනුව තමයි සිදු කරන්නේ. අලුත් අවුරුද්ද හා සම්බන්ධ නැකතට කෙරෙන කටයුතු කිහිපයකි. මේවා තමයි අලුත් අවුරුද්දේ නැකතට අනුව කරන කටයුතු කිහිපයක් විතරයි. සිංහල අවුරුදු උත්සවයට ජනතාව සූදානම් වන්නේ සති ගණනකට කලින්ය. සිංහල අලුත් අවුරුද්ද කිව්වම සෑහෙන කාලයක් ඉඳලා ඒකට ලෑස්ති වෙනවා. කොහොමද? ගම්බදව පැහැදිලිව දකින්න ලැබෙන දෙයක් තමයි ගෙවල් දොරවල් අලුත් වැඩියා කරලා, පවිත්‍ර කරලා, වහල සෙවිලි කරලා, බිත්ති සුදු හුණු ගානවා, තීන්ත වර්ග ගෙනල්ලා ගානවා, ගෙබිම ගොම මැටි හා පවිත්‍ර කර ගැනීම. ඉස්සර නම් ගොම මැටි කාලා ඒ විදිහට පවිත්‍ර කර ගැනීමක් කරනවා. දැන් නම් පිඟන් ගඩොල් අල්ලලා තියෙන නිසා සමහර නිවෙස්වල මේ චාරිත්‍රය සිදු වෙන්නේ නැහැ. ඒ වුණත් ගම්බද පරිසරය තුල තාමත් ලිප, ඒ වගේම ගෙබිම, හුණු ගාන එක, ගොම ගාන එක, ඒ චාරිත්‍ර තාමත් පැවැත්වෙනවා. සිංහල අවුරුද්ද නිමිති කරගෙන ගෙවල් දොරවල් සුද්ධ පවිත්‍ර කර ගැනීම කෙරෙහි අවධානය යොමු වීම මෙම උත්සවයේ විශේෂ ප්‍රයෝජනයක් විදිහට සලකන්න පුළුවන්. සිංහල අලුත් අවුරුද්ද නිමිති කරගෙන
ගෙවල් දොරවල් සුද්ධ පවිත්‍ර කරනවා. සමහර වෙලාවට අවුරුද්දට තමයි මුළු නිවසම සුද්ධ පවිත්‍ර කරලා පිරිසිදු කරගන්න අවස්ථාවක් උදා වෙන්නේ. කාර්යබහුල ජීවිත ගත කරන අයට වර්තමානයේ වෙනකොට අලුත් අවුරුදු චාරිත්‍රාත් එක්ක මේ ගෙවල් දොරවල් පිරිසිදු කර ගැනීම කියන එක ලොකු අවස්ථාවක් බවට පත් වෙලා තියෙනවා. සිංහල අවුරුද්ද එනබෙන්නේ නව වර්ෂයට ඉස්සෝදා නෑ මේ චාරිත්‍රයේනි. සිංහල අලුත් අවුරුද්ද ආරම්භ කරන්නේ නව වර්ෂයට ඉස සෝදලා නානවා. හොඳට නානවා. පැරැන්නන් අතර මේ හැඳින්වෙන්නේ නානුමුර මංගල්‍ය නමිනි. මේක හඳුන්වලා තියෙන්නේ නානුමුර මංගල්‍ය කියලා. සිංහල අලුත් අවුරුද්ද ආරම්භ වෙන්නේ වර්ෂයට ඉස්සෝදලා හොඳට පවිත්‍ර වෙනවා. ඖෂධ වර්ග සම්බන්ධ කරලා ඖෂධ වර්ග දාලා තමයි ඒ ස්නානය සිද්ධ වෙන්නේ. ඉතින් මේ සඳහා ඇති සුබ මුහුර්තයේ හෙවත් නැකත යෙදෙන්නේ අලුත් අවුරුද්ද උදා වීමට දින 2-3කට කලින්. නානුමුර මංගල්‍යය සිද්ධ වෙන්නේ අවුරුද්ද උදා වෙන්න දවස් 2කට 3කට කලින්. සාමාන්‍ය වැඩිපුරම අවුරුදු උදා වෙන දවස් 2කට වගේ කලින්. ස්නානයට ප්‍රථම දෙහි ඇඹුල් සඳුන් සුණු ආදියෙන් යුත් මිශ්‍රණයක් යොදා හිස්සේදීම මෙහිදී කෙරෙන විශේෂ චාරිත්‍රයයි. මේ සඳහා ඇති සුබ මුහුර්තයේ හෙවත් නැකත යෙදෙන්නේ අලුත් අවුරුද්ද උදා වීමට දින 2-3කට කලින්. ස්නානයට ප්‍රථම දෙහි ඇඹුල් සඳුන් සුණු සඳුන් කුඩු ආදියෙන් යුත් මිශ්‍රණයක් යොදා හිස් සෝදා ගැනීම සිද්ධ වෙනවා. දික් කේශ කලාපයක් ඇති කාන්තාවන් මේට වැඩි රුචියක් දක්වන්නේ ස්වකීය කේශ කලාපයක් මැනවින් රැක ගැනීමට මේ සිරිත හේතුවක් වෙනවා කියලා කල්පනා කරන නිසා. දිග කේශ කලාපයක් තියෙන අය කල්පනා කරනවා කාන්තාවෝ මේ චාරිත්‍රය තමන්ගේ කේශ කලාපය ආරක්ෂා කර ගැනීමට රැක ගැනීමට මේ චාරිත්‍රය ගොඩක් වැදගත් වෙන චාරිත්‍රයක් විදිහට. බෞද්ධ විහාරවල බුදු පිළිම වහන්සේලා පවා නානුමුර මංගල්‍යයට සහභාගී කරවීම සමහර ප්‍රදේශවල දකින්න ලැබෙන සිරිතක්. බුදු පිළිම වහන්සේ පවා නානුමුර මංගල්‍යයට සම්බන්ධ කරගන්නවා. බුදු පිළිම වහන්සේ ස්නානය කරවනු ලබන්නේ කැඩපතකට වැටෙන පිළිම හිසේ ඡායාව පරිස්සමින් නෑවීමනි. කොහොමද පිළිම වහන්සේ නානුමුර මංගල්‍යයට සම්බන්ධ කරගන්නේ? උන්වහන්සේගේ පිළිමේ කණ්ණාඩියකින් බලාගෙන ඒ කණ්ණාඩියේ තියෙන බුදුරජාණන් වහන්සේගේ හිස ඡායාව පරිස්සමින් නෑවීමක් සිද්ධ කරනවා. එහෙම තමයි නානුමුර මංගල්‍යයට බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේලා සම්බන්ධ කරගන්නේ. පරණ අවුරුද්දේ වැඩ අත්හැරීම කෙරෙන්නේද නැකතටයි. පරණ අවුරුද්දේ දැන් අවුරුද්දක් ගෙවිලා දැන් අලුත් සූර්යයා උදා වෙන්න ළඟයි. ඊට කලින් පරණ අවුරුද්දේ වැඩ සියල්ලක්ම නතර කරනවා. අලුත් අවුරුද්ද උදා වෙනකන් තියෙනා වූ කාල සීමාව තුළ කිසිදු වැඩක් සිද්ධ වෙන්නේ නැහැ. අලුත් අවුරුද්ද උදා වුණාට පස්සේ තමයි ඊට පස්සේ වැඩ ආයෙත් පටන් ගන්නෙ. ඒ වැඩ සියල්ලක්ම පටන් ගන්නේ වෙලාවට අනුව. වැඩ අත්හැරීමෙන් පසුව එන කාලයේ පුණ්‍ය කාලය ලෙස සලකනු ලැබේ. වැඩ අත්හැරීමෙන් පස්සේ එළඹෙන කාලයට කියනවා පුණ්‍ය කාලය කියලා. පුණ්‍ය කාලය තුලදී රැකී ආරක්ෂා කටයුතු කිසිවක නොයෙදී වෙහෙර විහාරවලට ගොස් මල් පහන් පුදා පින්දහම් වල යෙදීම සිරිතක්. පුණ්‍ය කාලයේදී සාමාන්‍ය වැඩ වල යෙදෙන්නේ නැහැ. ආහාර අනුභව කිරීම ආදී කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. වෙහෙර විහාරස්ථාන වලට ගිහිල්ලා පිරිත් දේශනාවන් වගේ ආගමික කටයුතු වල යෙදීම තමයි සිද්ධ කරන්නේ පුණ්‍ය කාලයේදී. සංක්‍රාන්තිය හෙවත් නව අවුරුද්ද ලැබීම. සංක්‍රාන්තිය එහෙම නැත්නම් නව අවුරුද්ද ලැබීම උත්සවයේ වැදගත්ම අවස්ථාව විදිහට සැලකෙනවා. සංක්‍රාන්තිය එහෙම නැත්නම් අලුත් අවුරුදු උදාව අලුත් අවුරුදු උත්සවයේ වැදගත්ම අවස්ථාව. වෙඩි හා රතිඤ්ඤා පිපරවීමෙන් අලුත් අවුරුද්ද සතුටින් බාර ගැනීම බොහෝ දෙනෙකුගේ සිරිතක්. වෙඩි ශබ්ද, උණ වෙඩි, රතිඤ්ඤා සද්ද විශාල වශයෙන් ඇහෙනවා අලුත් අවුරුද්ද උදා වෙන සංක්‍රාන්තිය හෙවත් අලුත් අවුරුද්ද උදා වෙන වෙලාවේදී. සංක්‍රාන්තිය සිදුවෙද්දී විහාරවල ඝණ්ඨාව නාද කිරීමත්
චාරිත්‍රයක්. සමහර විහාරස්ථානවල ඝන්ටාරේ නාද කරනවා. සමහර විහාරස්ථානවල ශබ්ද විකාශන පාවිච්චි කරලා ජයමංගල ගාථා ආදිය මුළු ගමේම අයට ආශිර්වාද කරමින් විකාශනය කිරීම වගේ දේවලුත් වර්තමානයේ වෙනකොට සිද්ධ වෙනවා. ඉතින් ඊට පස්සේ දැන් නව වසර උදා වී අවසානයේ සංක්‍රාන්තියත් එක්ක අලුත් අවුරුද්ද උදා වුණා. සියල්ලෝම අලුත් ඇඳුම් වලින් සැරසී අලුත් ඇඳුම් වලින් සැරසෙනවා. අලුත් අවුරුද්දට වේලාසනම ගිහිල්ලා ඇඳුම් අරගෙන එනවා. ඇඳුම් මහ ගන්නවා. අවුරුදු සමය වෙනකොට ඇඳුම් කඩවල විශාල වශයෙන් පිරිස් අපිට දකින්නට ලැබෙනවා. ඉතින් ඒ අලුත් අවුරුදු චාරිත්‍රයේදී අලුත් ඇඳුම් අලුත් වස්ත්‍ර වලින් තමයි සැරසෙන්නේ. ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයින් විසින් පෙන්වා දී ඇති අයුරු වර්ෂයට නියමිත සුබ වර්ණයෙන්ම ඇඳුම් සකස් කර ගැනීම බොහෝ දෙනෙකුගේ සිරිතක්. ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයින් විසින් ඒ වර්ෂවලට ගැළපෙන ඇඳුම් වල වර්ණ ඇඳුම් ගැන කියනවා. ඉතින් ඒ නිසා ඒ වර්ණවලට ගැළපෙන විදිහට තමයි ඇඳුම් ලබා ගන්නේ. වෙළඳ පොලෙන් ලබා ගත්තත් ඇඳුම් සකස් කරගත්තත් ඒ වර්ෂයට ගැළපෙන විදිහේ ඇඳුමක් තමයි බොහෝ දෙනෙක් නිර්මාණය කරගන්නේ මිලදී ගන්නෙ. ගෘහණියෝ අලුත් ලිප් බැඳ නැකැත්තන් විසින් යෝජිත ජ්‍යොතිර් ශාස්ත්‍රඥයන් කියලා අපි ඉස්සෙල්ලා කිව්වා. මෙතනදී කියන්නේ නැකැත්තන් කියලා. නැකැත්තන් කියන වචනය නැකැත් කරුවන් කියන එකට. නැකැත්තන් විසින් යෝජිත දිශාව බලා දිශාවක් උතුරු දිශාව නැගෙනහිර දිශාව ඒ විදිහට දිශාවක් යෝජනා කරනවා. දිශාවක් අනුමත කරලා තියෙනවා. ඒ දිශාව බලාගෙන මුහුර්තයෙන් වෙලාව සුබ මුහුර්තය කියලා කියන්නේ සුබ වෙලාව. සුබ වෙලාවට ගිනි දල්වනවා. අවුරුදු භෝජනයට ගිතෙල් මිශ්‍ර කිරිබතක් බොහෝ වෙලාවට පිසිනවා. ගිතෙල් සම්බන්ධ කරගත්ත කිරිබතක්. සුදු පිළියක් අතුරන ලද මේසයට කිරිබත් කැවුම් කොකිස් කෙසෙල් ගෙඩි ආදී කැවිලි ඇර මධ්‍යෙහි පහනක් දැල්වීමද සිරිතයි. සාමාන්‍ය අවුරුදු කැවිලි මේසය හදන්නේ සුදු පිළියක් සුදු පිරුවටයක් එලලා මේසේ කිරිබත් කැවුම් කොකිස් කෙසෙල් ගෙඩි කැවිලි කියන මේවා ඇරලා භාජනවලට දාලා ඒවා වටේට තියලා මැදින් පහනක් දැල්වනවා. සාමාන්‍ය පහනක් දැල්වීමත් දකින්න තියෙනවා. අවුරුදු කෑම මේසයක් හදාගන්න විදිහ තමයි මේ තියෙන්නේ. පවුලේ වැඩිමහලු බාල සියලු දෙනාම මෙදින සුබ මොහොතින් එකවර කෑම ගන්නේ ඉතා සන්තෝෂයෙන්. ඉතා කලාතුරකින් සිද්ධ වෙන කාරණාවක්. වර්තමානයේ වෙනකොට ගොඩක් දෙනෙක්ගේ කාර්යබහුලත්වය නිසා ආහාර එකට ඉඳගෙන ආහාර ගන්න අවස්ථාවක් උදා වෙන්නේ කලාතුරකින්. අවුරුද්ද උදා වෙලා අලුත් අවුරුදු මේසේදී ආහාර ගැනීම සාමාන්‍ය තාමත් හොඳ සිරිතක් බවට පත් වෙලා තියෙනවා. වැඩ ඇල්ලීමට නියමිත වේලාවේදී Tamanගේ රැකියාව හා සම්බන්ධ හෝ වෙනත් හුරු පුරුදු කාර්යයක හෝ කවුරුත් යෙදෙන්නේ උදා වූ වර්ෂයේදී තම තමන්ගේ රැකියාව හා සම්බන්ධ වැඩ කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා යන ප්‍රාර්ථනාවෙන්. වැඩ ඇල්ලීම ඊළඟට උදා වෙන්නේ නියමිත වේලාව උදා වුණාම රැකියාව හා සම්බන්ධ එහෙම නැත්නම් වෙනත් හුරු පුරුදු කාර්යයක කටයුත්තක හැමදෙනාම යෙදෙනවා. උදා වෙච්ච වර්ෂයේදී තම තමන්ගේ රැකියාව සහ සම්බන්ධ වැඩ කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න ඒ වැඩ අල්ලන එක සුබ මොහොතින් වැඩ අල්ලන එක ගොඩක් වැදගත් වෙනවා කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. පාසල් ළමයි නැකතට පොත් පාඩම් කරති. අකුරු ලියති ගණන් සාදති. පාසල් ළමයි නම් අකුරු ලියනවා පොත් පාඩම් කරනවා අකුරු ලියනවා ගණන් හදනවා. අව්‍යායුධ වලින් වැඩ කරන අය තම තමන් භාවිත කරන කැති උදළු ආදීන් නැකත් වේලාවට මහත් අභිරුචියකින් ගොඩක් කැමැත්තකින් වැඩ කරන්නේ. එසේ කළහොත් ලැබූ නව වසරේ ලැබපු අලුත් අවුරුද්දේ අව්‍යායුධ ආදීන් තමනට කිසි ආපදාවක් නොවනවා කියන විශ්වාසය. අලුත් අවුරුද්ද වෙලාවේදී ඒ විදිහට සුබ මුහුර්තයෙන් වැඩ ඇල්ලුවාම තමන්ට අවුරුද්දේදී කිසිදු කරදරයක් අව්‍යායුධ වලින් සිද්ධ වෙන්නේ නැහැ කියන විශ්වාසය තියෙනවා. ඒ නිසා තමයි අලුත් අවුරුද්ද වෙලාවේදී අව්‍යායුධ වලින් වැඩ කරන අය
වැඩ ඇල්ලීම් කරන්නේ. අලුත් අවුරුද්දේ ගනුදෙනු කිරීමත් විශේෂ චාරිත්‍රයක්. යම්කිසි මුදලක් බුලත් කොලයක දවටලා තවත් කෙනෙකුට දුන්නට පස්සේ ඒ ලැබූ කෙනා ලබාගත කෙනා බුලත් කොලේ ඇතුළත තිබූ මුදලට තවත් මුදලක් එකතු කරලා අකුලලා ආපසු දීම ගනුදෙනු කිරීමේ ක්‍රමයේ විදිහට පාවිච්චි කරනවා. අලුත් අවුරුද්දේ ගනුදෙනු කිරීමේදී විශේෂ චාරිත්‍රයක් තියෙනවා. යම්කිසි මුදලක් බුලත් කොලේ කොතලා කෙනෙක්ට දෙනවා. එතකොට ඒක අරගන්න කෙනා ඒක අරගෙන ඒකට තවත් මුදලක් තියලා බුලත් කොලේ අකුලලා නැවතත් ඒ දුන්නු කෙනාගේ අතට දෙනවා. එහෙම නැත්නම් ලිඳත් සමග ගනුදෙනු කරනවා සමහර අය. ලිඳෙන් වතුර එකක් අරගෙන ලිඳට කාසි දාන ඒ වගේ ගනුදෙනු ක්‍රමයකුත් තියෙනවා. සදාචාරාත්මක අතින් ඊටා වටිනා අවුරුදු සිරිතක් නම් බාලයන් විසින් බුලත් හුරුළු දී දෙමව්පිය ආදී වැඩිහිටියන් නැමද සමා කර ගැනීමයි. සාමාන්‍ය අලුත් අවුරුද්දේදී තියෙන ගොඩක්ම වැදගත් චාරිත්‍රයක් තමයි බාලයන් විසින් බුලත් හුරුළු දීලා බුලත් අත් දීලා වැඩිහිටියන්ට දෙමව්පියන්ට වන්දනා කරනවා. වරදක් වුණා නම් සමා වෙන්නට කියන අදහස ඇතිව තමයි මේ විදිහට වැඳලා සමාව අරගන්නේ. කොතරම් දුර බැහැරක හිටියත් අලුත් අවුරුද්දේදී දෙමව්පියන් සිටින තැනකට ගොස් ඔවුන්ට තෑගි භෝගදී වැඳලා සමා කර ගැනීම බොහෝ සිංහල බෞද්ධයන් අතර අමතක නොකරන සිරිතක් බවට පත් වෙලා තියෙනවා. ටික ටික එක වියකිලා ගියත් තාමත් ඒක සෑහෙන දුරකට ආරක්ෂා වෙලා තියෙනවා. මාතා පිතු උපට්ඨානං ඥාතකානංච සංඝහෝ පුත්ත දාරස්ස සංඝහෝ කියන වැනි මංගල කරුණු අවුරුදු උත්සවය හා සම්බන්ධයි. මාතා පිතු උපට්ඨානං ඥාතකානංච සංඝහෝ ඥාතීන්ට සංග්‍රහ කිරීම පුත්ත දාරස්ස සංඝහෝ අමුදරුවන්ට සංග්‍රහ කිරීම කියන මේ මංගල කාරණාවන් ගොඩක් අවුරුදු චාරිත්‍රාත් එක්ක සම්බන්ධ චාරිත්‍ර. ඉතින් අපිට අපෙන් විභාගයට අහන්න පුළුවන් ප්‍රශ්නයක් මාතා පිතු උපට්ඨානං ඥාතකානංච සංඝහෝ පුත්තදාරස්ස සංඝහෝ වැනි සංග්‍රහ ක්‍රම පිළිබඳව කතා කිරීමේදී අවුරුදු සමය ඒ සඳහා හොඳම කාල සීමාවක් වෙන අතර මේ සියලු අංශයන් කෙරෙහි සංග්‍රහ කටයුතු සිද්ධ කිරීම මේ අවුරුදු චාරිත්‍රාත් එක්ක සිදු වෙන බව අපිට කියන්න පුළුවන්කම තියෙනවා. අසල්වැසියන් හා නෑදෑයන්ගේ අසල්වැසියන් නෑදෑයන්ගේ ගෙවලට කිරිබත් සහිත කැවිලි පිඟානක් සුදකින් වසා යැවීමද අවුරුදු චාරිත්‍රයක් වෙනවා. සුදු රෙදි කෑල්ලකින් වහගෙන කිරිබත් කැවිලි ඒ විදිහේ කැවිලි වර්ගත් එක්ක අහල පහල ඉන්න ඥාති හිතවතුන් අසල්වාසීන්ට අරගෙන යන එකත් අවුරුදු චාරිත්‍රයක්. මේට පිළිතුරු වශයෙන් තෑගි ලබන්නෝද එලෙසින්ම ප්‍රතිසංග්‍රහ කරති. ඒ අයත් නැවත වතාවක් පෙරලා ඒ ගෙවල් වලට ගමන් කිරීම අලුත් අවුරුද්දේදී සිද්ධ වෙනවා. පවුල් අතර යම්කිසි අමනාපකම් ආදියක් තිබුණේ වී නම් ඒවා මගහැරී නැවත මිත්‍රත්වයේ තහවුරු වීමට මෙම සිරිත ඉවහල් වෙයි. අමනාපකමක් තිබුණා නම් අහිතවත්කමක් තිබුණා නම් ඒවා නැවත වතාවක් හිතවත්කමක් ගොඩනගා ගන්න ලොකු අවස්ථාවක් වෙනවා අලුත් අවුරුදු චාරිත්‍ර. අසල්වැසි හිතවතුන් නෑදෑයින් නිවසට කැඳවා සංග්‍රහ කිරීමද කෙනෙකුගේ අවුරුදු සිරිතේ අංගයක් වෙනවා. ගම්පද වැඩිහිටි ගැහැණු පිරිමි පවා ක්‍රීඩාවල යෙදෙන්නේ අවුරුදු සමයේ ගැහැණු පිරිමි අය පවා එක එක ක්‍රීඩාවල යෙදෙනවා අවුරුදු කාලයේදී. රබන් ගැසීම, ඔලින්ද කෙලිය, පංචි දැමීම හා ඔන්චිලි පැදීම කාන්තාවන් වැඩි වශයෙන් අවුරුදු සමයේදී නිරත වන ක්‍රීඩාවන්. කාන්තාවෝ පාවිච්චි කරන කාන්තාවෝ යෙදෙන ක්‍රීඩා තමයි රබන් ගැසීම, ඔලින්ද කෙලිය, පංචි දැමීම සහ ඔන්චිලි පැදීම කියන මේ ක්‍රීඩා. කතුරු ඔන්චිල්ලා පැදීම, අං ඇදීම, පොරපොල් ගැසීම වැනි ක්‍රීඩා පිරිමි අයගේ ක්‍රීඩා. කතුරු ඔන්චිල්ලා පැදීම, අං ඇදීම, පොරපොල් ගැසීම වගේ ක්‍රීඩා. මෙම ක්‍රීඩා පත්තිනි දෙවගන පිදීම හා සම්බන්ධ බැවින් ඒවට අදාළ විශේෂ චාරිත්‍රද ඇත්තේ. මේ සියලුම ක්‍රීඩාවන් පත්තිනි දෙවගන පිදීමක්, පත්තිනි දෙවගන හා සම්බන්ධ චාරිත්‍ර
විශේෂයක්. ඒ නිසා සම්බන්ධ වෙනකොට පත්තිනි දේවියට පුද පූජා පැවැත්වීම වගේ දේවල් සිද්ධ වෙනවා. ගොක්කොල සැරසිල්ලෙන් මල් පැලක් තනා පත්තිනි දෙවඟන වෙනුවෙන් පහනක් දල්වා ඇගේ ආශිර්වාදයේ පතා යාතිකාවක් කොට මෙම ක්‍රියා ආරම්භ කිරීම සාමාන්‍ය සිරිතක්. ගොක්කොල සැරසිල්ලෙන් මල් පැලයක් හදනවා. මල් පැලක් හදනවා. ඊට පස්සේ පත්තිනි දෙවඟන වෙනුවෙන් පහනක් දල්වනවා. ඇගේ ආශිර්වාදයේ පතලා යාතිකාවක් කරලා තමයි ක්‍රීඩා ආරම්භ වෙන්නේ. අලුත් අවුරුද්ද වෙනුවෙන් කෙරෙන තවත් වැදගත් චාරිත්‍රයක් නම් නැකතට ඉස තෙල් ගෑමයි. අවසානම නැකත් අතර තියෙනවා ඉස තෙල් ගෑමේ නැකත. මේ සඳහා අවුරුදු නැකත්වල විස්තර කර ඇති පරිදි විශේෂ බෙහෙත් තෙල් වර්ගයක් තමයි පිළියෙල කරගන්නේ. සමහර ගම්බද පන්සල්වල ගම්වැසියන් වෙනුවෙන් පන්සලේ ඉසතෙල් සූදානම් කරනවා. පන්සලට ඇවිල්ලා බොහෝ දිනෙක ඉසතෙල් ගාගෙන නව වර්ෂයට ආශිර්වාදය ප්‍රාර්ථනා කරගන්නවා. හිසට හා පයට ඖෂධීය කොළ විශේෂයක් ඇතිව සුබ මුහුර්තයෙන් හිසෙහි තෙල් ගල්වනු ලබන්නේ පවුලේ වැඩිහිටියෙකු විසින්. එහෙම නැත්නම් පන්සලේදී නම් හාමුදුරුවන් වහන්සේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන ආදී මේ ගාථා 3 දේශනා කරමින් ආශිර්වාද කරමින් ඉසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කරනු ලබනවා. අලුත් අවුරුද්දට ස්නානය කරන්නේ ඉසතෙල් ගෑමේ උත්සවයෙන් පසුවේ. අලුත් අවුරුද්දට ස්නානය කරන්නේ ඉසතෙල් ගෑවට පස්සේ. අවුරුදු චාරිත්‍ර හා සම්බන්ධ අන්තිම නැකත නම් රැකී රක්ෂා ආදීට පිටත්ව යෑම. අලුත් අවුරුදු වල අන්තිම නැකත රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම. බිඳ වැටි ගිය සමාජ සම්බන්ධකම් නැවත ගොඩ නැගීම, නෑද හිත මිතුරු සම්බන්ධකම් තව තවත් වැඩි දියුණු කිරීම, වැඩිහිටියන්ට සැලකීම හා වේලාවකට වැඩ කිරීමට පුරුදු වීම වගේ සදාචාරාත්මක වටිනාකම් අවුරුදු සිරිත්වල ගැප් වෙලා තියෙනවා. අපින් අහන්න පුළුවන් බිඳ වැටි ගිය සමාජ සම්බන්ධකම් නැවත ගොඩනගා ගැනීම සඳහා අවුරුදු චාරිත්‍ර කොතරම් දුරට හේතු වී තිබේද? නෑදෑ හිතමිතුරු සම්බන්ධකම් තව තවත් වැඩි දියුණු කර ගැනීම පිණිස නිර්මාණය වූ සිරිත් රාශියකින් අවුරුදු චාරිත්‍ර යුක්ත වේ. ඒ පිළිබඳව කරුණු දක්වන්න කියලා අපින් අහන්න පුළුවන්. වැඩිහිටියන්ට සැලකීම, වේලාවකට වැඩ කිරීම ආදී කරුණු අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමත් සමග සම්බන්ධ වේ. ඒ පිළිබඳව ඔබේ අදහස් දක්වන්න කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ විදිහට ප්‍රශ්න කිහිපයක්ම අපෙන් අහන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙම අපිට අහන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් පිළිතුරු ලියන්නේ කොහොමද? ඒ සඳහා අපි දැනගත යුතු දේවල් මොනවද කියන එක තමයි අපි මේ කොටසෙන් කතා කළේ. ඊළඟට අපි කතා කරන්නේ වෙසක් උත්සවයේ පිළිබඳ සිරිත් විරිත්. වෙසක් උත්සවය සම්බන්ධ සිරිත් විරිත් කතා කිරීමේදී බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය යන ත්‍රිවිධ මංගල්‍ය තෙමඟුල සැමරීම වස් පවත්වනු ලබන වෙසක් උත්සවයේ දීර්ඝ ඉතිහාසයක් තියෙන උත්සවයක් තමයි වෙසක් උත්සවය. පුරාණ ඉන්දියාවේද වෙසක් උත්සව පවත්වා ඇති බවට සාධක තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේදී ඉන්දියාවේදී දුටු වෙසක් උත්සවයක් ගැන පාහියන් කියන භික්ෂුන් වහන්සේ තමන්ගේ ගමන් විස්තරයේ සඳහන් කරලා තියෙනවා. ඉන්දියාවේ පවා අතීතයේ ඉඳලා වෙසක් උත්සව පැවැත්විලා තියෙනවා. ඒ පිළිබඳව ඓතිහාසික සාධකයක් තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ ඉන්දියාවේදී දැකපු වෙසක් උත්සවයක් ගැන පාහියන් භික්ෂුන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. මේ උත්සවයේදී රෝද 4ක් සහිත රථවල උණ දඬු ආදීන් පස් මහල් මණ්ඩප සාදා ඒවායේ කූඩුවල සතර පැත්තට බුද්ධ රූප, බෝධිසත්ව රූප වඩා හිඳුවන බව පාහියන් කියන භික්ෂුන් වහන්සේ ප්‍රකාශ කරනවා. රෝද 4ක් සහිත රථවල වාහනවල උණ දඬු ආදීන් පස් මල්
මහල් පස් මහල් ඒ කියන්නේ මහල් පහක් සහිත මණ්ඩප හදලා ඒවායේ කූඩුවල හතර පැත්තට බුද්ධ රූප බෝධිසත්ව රූප වඩා හිඳුවලා තිබුණු බව පාහියන් භික්ෂුන් වහන්සේ සඳහන් කරනවා. අලංකාර ලෙස සරසන ලද මෙබඳු රත 20ක් තිබුණත් එකක් අනිකට එක රතයක් අනිත් රතයට වඩා වෙනස් බවද එක රත 20ක් තිබිලා තියෙනවා. එක රතයක් අනිත් රතයට වෙනස්. පාහියන් පවසයි. සමහර විට මෙම රත වෙසක් දින වීදි සංචාරය කරන්නට ඇත. සමහර විට වෙසක් පොය දවසේ වීදි සංචාරය කරපු රත විදිහට මේවා සලකන්නට පුළුවන්. මෙම උත්සව පවත්වන ලද්දේ දෙවැනි මාසයේ බව චීන වන්දනාකාරයා වැඩිදුරටත් කියයි. චීන වන්දනාකාර භික්ෂුන් වහන්සේ සඳහන් කරනවා දෙවැනි මාසයේ බව. මේ උත්සවය පවත්වලා තියෙන්නේ දෙවැනි මාසයේ. ඉන්දියානු ලිතේ දෙවැනි මාසයේ වෙසක් මාසයයි. ඉන්දියාවේ ලිතේ දෙවැනි මාසයේ විදිහට දැක්වෙන්නේ වෙසක් මාසයේ. බුදු සමයේ ලක්දිවට පැමිණියායින් පසුව ලක්දිවද වෙසක් උත්සව පවත්වන්නට ඇත. බුදුදහම ලංකාවට ලැබුණට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළාට පස්සේ ලංකාවෙත් මිහිඳු උත්සවය පැවැත්විලා තියෙනවා. මහා වංශයේ වෙසක් උත්සව ගැන මුල්වරට සඳහන් වනුයේ දුටුගැමුණු ක්‍රිස්තු පූර්ව 161ත් 137ත් කියන රජතුමාගේ කාලේ. ක්‍රිස්තු පූර්ව 161ත් 137ත් කියන කාලේ දුටුගැමුණු රජතුමාගේ කාලේ තමයි වෙසක් උත්සවයක් ගැන පළවෙනියටම අහන්න පුළුවන්කම දකින්න සාධක හම්බ වෙන්නේ. දුටුගැමුණු රජතුමා වෙසක් උත්සව 24ක් පැවැත් වූ බව සඳහන්ය. දුටුගැමුණු රජතුමා විසින් පවත්වන ලද වෙසක් උත්සව සංඛ්‍යාව ඇතුළත් වන්නේ එහෙම නැත්නම් කීයද කියලා අපෙන් කෙටි ප්‍රශ්නවලදී අහන්න පුළුවන්. කෙටි ප්‍රශ්නත් දහම් පාසල අවසාන විභාගයේදී හැම ප්‍රශ්න පත්‍රයකටම ලැබෙනවා. ඒ නිසා මේ වගේ වැදගත් වෙන විශේෂ කරුණු වලින් ප්‍රශ්න අහන්න පුළුවන්. දුටුගැමුණු රජතුමාගේ රාජ්‍ය කාලයේ 24 අවුරුද්දක් වූ බැවින් සෑම වර්ෂයකම වෙසක් උත්සවයක් දුටුගැමුණු රජතුමා පවත්වලා තියෙනවා. දුටුගැමුණු රජතුමා රාජ්‍ය විචාලේ රජකම් කළේ අවුරුදු 24යි. මේ අවුරුදු 24ෙම දුටුගැමුණු රජතුමා වෙසක් උත්සව පවත්වලා තියෙනවා. භාතිය රජ ක්‍රිස්තු වර්ෂ 38ත් 67ත් අතර කාලේ වෙසක් මගුල් 28ක් සිද්ධ කරලා තියෙනවා. 38ත් 67ත් ක්‍රිස්තු වර්ෂ 38ත් 67ත් අතර කාලේ තමයි භාතිය රජතුමා කටයුතු කරලා තියෙන්නේ. ඒ කාලේදී වෙසක් උත්සව වෙසක් මගුල් කියලා කිව්වේ වෙසක් උත්සව 28ක් කරලා තියෙනවා. වසව රජතුමා ක්‍රිස්තු වර්ෂ 67 ඉඳලා 67 ඉඳලා 111 දක්වා වෙසක් උත්සව 24ක් පවත්වලා තියෙනවා. මේ ටික මතක තියාගන්න. දුටුගැමුණු රජතුමා වෙසක් උත්සව 24ක්, භාතිය රජතුමා වෙසක් උත්සව 28ක්, වසව රජතුමා වෙසක් උත්සව 24ක් පවත්වලා තියෙනවා. මේ අනුව පසු කාලීන බෞද්ධ රජවරු අකණ්ඩව වෙසක් උත්සවය පවත්වා ඇති බව අපිට හිතා ගන්න පුළුවන්. දෙවන සේන රජතුමා ක්‍රිස්තු වර්ෂ 851 855 කියන කාලේ වැසියන් හා එකතු වී වෙසක් උත්සව පවත්වමින් වැසියන්ට රිසි පරිදි ආහාර පාන හා වස්ත්‍රද බෙදා දුන් බව කියනු ලැබේ. දෙවනි සේන රජතුමා විශේෂයෙන්ම වෙසක් උත්සව පවත්වල ඒ කාලෙදී දන්සල් පවා පවත්වලා තිනවා. මේ කාලද දිවයිනේ ඉතා උද්‍යෝගයෙන් බෞද්ධයන් විසින් පවත්වන ලබන උත්සවයේ වෙසක් උත්සවයේ විදිහට සලකන්න පුළුවන්. අපේ ශාස්ත්‍රූවර බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව උත්පත්තිය, සම්බුද්ධත්වයේ සහ පිරිනිවන් පෑම කියන අවස්ථා තුන බෞද්ධයන්ගේ වැදගත්ම දවස තමයි වෙසක් පොය දවස. බෞද්ධයෝ මේ සඳහා කල්ති යාම සූදානම් වෙනවා. වෙසක් තොරණ ආදිය සඳහා සති ගණනකට මාස ගණනකට කලින් වැඩ ආරම්භ කරනවා ගොඩක් දෙනෙක්. මෙදින සෑම බෞද්ධ නිවසකම බෞද්ධ කොඩිය නැංවීම සිරිතක්. ගොක් රැහැනින් හා කොඩිවැල් ආදියෙන් නිවස් හා මාර්ග සරසනවා. විහාර ආරාමද ගොක් සැරසිලි ගොක් කොඩිවැල් බෞද්ධ කොඩි ආදියෙන් මැනවින් සරසනු ලැබීම අපිට දකින්න තියෙනවා වර්තමානයේදී.
වෙසක් දින විවිධ පින්කම් වල යෙදීම බොහෝ බෞද්ධයන්ගේ සිරිතක්. විවිධ විශාල පින්කම් සංවිධානය වෙනවා වෙසක් පොයේ නිමිති කරගෙන. ප්‍රතිපත්ති ගරුක බෞද්ධයෝ වෙසක් දින පෙහෙවස් සමාදන් වීමෙන් ගත කිරීමට අමතක නොකරති. වෙසක් පොය දවසට ගොඩක් දෙනෙක් සිල් සමාදන් වෙනවා. වෙසක් පොය දවසට ගොඩක් බෞද්ධයෝ තරුණ බාල වැඩිහිටි හැමදෙනාම සිල් සමාදන් නිතර හැම පොයකටම සිල් සමාදන් වෙන්නේ නැති අය පවා වෙසක් පොය දවසේ සිල් සමාදන් වීම සාමාන්‍ය සිරිතක්. නිතර සිල් සමාදන් වීමට නොහැකි කෙනෙක් වෙසක් පොහෝ දිනවත් පෙහෙවස් කිරීමෙන් ගත කිරීමට උනන්දු වෙයි. පෙහෙවස් සමාදන් වෙලා ගත කරන්න අඩුම තරමේ වෙසක් පොය දවසේ හරි කල්පනා කරන බොහෝ දෙනෙක් ඉන්නවා. සමහර බෞද්ධ දෙමව්පියෝ තම පවුලේ සියලු දෙනාම සමග වෙසක් දින සිල් සමාදන් වීමට කටයුතු කරනවා. සමහර දෙමව්පියෝ මොකද කරන්නේ? තමන්ගේ පවුලේ ඉන්න හැම දෙනාම එකතු වෙලා ඇවිල්ලා විහාරස්ථානයේ සිල් සමාදන් වෙනවා වෙසක් පොය පදනම් කරගෙන. මෙතන විහාර ආරාම බුදු බැතියෙන් පිරී ගිය හදවත් ඇති සුදු වතින් සැරසුණු උවැසු උවැසියන්ගෙන් පිරියයි. උවැසු උවැසියන් කියන්නේ උපාසක උපාසිකාවන්ගෙන් විහාර ආරාම බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඉපිලී ගිය බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්ත උපාසක උපාසිකාවන්ගෙන් පිරීලා ගියපු තත්ත්වයටපත් වෙනවා. සමහර කෙනෙක් අනුරාධපුරයේ මිහින්තලයේ කැලණිය වැනි ස්ථානයකට ගොස් වෙසක් දින පෙහෙවස් රැකීමෙන් ගත කිරීම චාරිත්‍රයක් කරගෙන සිටිති. සමහර අය වෙසක් පොයට මිහින්තලාවට අනුරාධපුරයට ඒ වගේ තැනකට ගිහිල්ලා පෙහෙවස් සමාදන් වෙන්නත් කටයුතු කරන සමහර අවස්ථාවන් අපිට දකින්න තියෙනවා. එසේ ප්‍රතිපත්ති පූජාවේ යෙදෙන්නට නොහැකි අය විහාර ආරාමවලට ගොස් මල් පහන් පුදා ආමිස පූජාවල නිරත වෙනවා. දන්සැල් පැවැත්වීම වෙසක් දින කැපී පෙනෙන චාරිත්‍රයක්. පැරණි බොහෝ බෞද්ධ රජදරුවෝද වෙසක් දින මහජනයාට ආහාර පාන ඇඳුම් පැළඳුම් බෙදා දී දන්සැල් පවත්වලා තියෙන රජවරු පවා ගම්බද දුප්පත් තරුණයින් පවා කීප දෙනෙකු එකතු වෙලා සිසිල් බීම දන්සලක්වත් අඩුමතරමේ පැවැත්වීමට කටයුතු කරනවා. ගමේ ඉන්න තරුණ පිරිස් පවා ඒ විදිහට උනන්දුවක් තියෙනවා දන්සල් දෙන්න. බෞද්ධයන්ගේ ජනප්‍රිය පින්කම දන් දීම. බෞද්ධයන්ගේ ජනප්‍රියම පින්කම තමයි දන් දෙන එක. ප්‍රසිද්ධ ස්ථාන ප්‍රසිද්ධ සිද්ධස්ථාන කරා වන්දනාකරුවන් වැඩි වශයෙන් යන එන මාර්ගවල දන්සැල් පැවැත්වීම වැඩි වශයෙන් කෙරෙනවා. අනුරාධපුර පොළොන්නරුව වගේ ප්‍රදේශවල විශාල දන්සල් පවත්වනවා. ලංකාව පුරාම විශාල වශයෙන් දන්සල් පැවැත්වෙන කාලයක් තමයි වෙසක් සමය. නැතිබැරි අයටම දන් දීම දන්සලක සිරිත නොවේ. දන්සල් දෙනවා කියලා කියන්නේ නැතිබැරි අයට දෙන එකම නෙමෙයි. වෙසක් දන්සල් පවත්වන්නේ පැමිණෙන ඕනෑම මට්ටමක ප්‍රතිග්‍රාහකයන් සඳහායි. ඕනෑම කෙනෙක් වාහන තියෙන මහා විශාල ධනය තියෙන අය පවා ඒ දන්සල් වලින් ආහාර ටිකක් ලබාගෙන ඒ දන්සල් දෙන අයට පින් අනුමෝදන් කරන්නට අමතක කරන්නේ නැහැ. සමහර සදහැවත්තුරු ආරෝග්‍ය ශාලාවල ඉන්න රෝගීන්ට ළමා නිවාස වැඩිහිටි නිවාස ආදී ඉන්න අසරණයන්ට විශේෂයෙන්ම දානි දෙනවා වෙසක් පොයේ දවස පදනම් කරගෙන. වෙසක් තොරණ මගින් බුදු සිරිත හා ජාතක කතා චිත්‍රයට නංවා ප්‍රදර්ශනය කිරීම වෙසක් සතියේ දකින්න ලැබෙන විශේෂ අවස්ථාවක්. ජාතක කතා චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වීම පුරාතනයේ සිට පැවතෙන චාරිත්‍රයක්. තොරණ නැරඹීමෙන් ජාතක කතා ආදී ඉගෙන ගැනීමටත් ඒවායින් වටිනා ගුණධර්ම හඳුනා ගැනීමටත් නරඹන්නන්ට ඉඩකඩ ලැබෙනවා. ජාතක කතා ආදී ඉගෙනගෙන ඒවායේ තියෙන ගුණධර්ම ගොඩක් ජීවිතවලට එකතු කරගන්න ලැබෙන කාල සීමාවක් තමයි වෙසක් කාල සීමාව. මොකද තොරණ නිර්මාණය වෙන්නේ ජාතක කතා පදනම් කරගෙන ගොඩක් තැන්වල. බෞද්ධ කතා පදනම් කරගෙන. එහෙනම් මේ කතාවලින් කියලා දෙන පණිවිඩ විරුදු ශිල්පීන් කවි ගායනා කරන ශිල්පීන් විසින් ඉතාමත් ලස්සනට මිනිස්සුන්ගේ හිතට දැනෙන විදිහට
ඒවා ඉදිරිපත් කරනවා. ඒ නිසා ගොඩක් දෙනෙක් අවධානය යොමු කරනවා ඒ උගන්වන දේවල් කෙරෙහි. කලාකරුවනට සිය දස්කම් පෙන්වීමට ඉඩ ලැබෙන වෙසක් තොරණ ඉතා හොඳ sannivedana මාධ්‍යයක්. කලාකරුවන්ට ඉතාමත් හොඳ sannivedana මාධ්‍යයක් තමයි තොරණ. භක්ති ගීත ගායනයේද වෙසක් උත්සවයේ තවත් අංගයක්. පුහුණු කරනු ලැබූ ගීත කණ්ඩායම් ප්‍රසිද්ධ ස්ථානවල රැඳිලා විශේෂයෙන් වර්තමානයේදී දහම් පාසල් දරුවන් සම්බන්ධ කරගෙන දහම් පාසල් පදනම් කරගෙන භක්ති ගීත වැඩසටහන් භක්ති ගීත ගායනා විශාල වශයෙන් සිද්ධ වෙනවා. බුදුගුණ ගැයුම් ජනතාව තුළ ශ්‍රද්ධාව ජනිත කරවන විදිහට ඒ පින්කම් ඒ කටයුතු උත්සව සංවිධානය වෙනවා. ආලෝක පූජා වෙසක් උත්සවයේ තවත් අංගයකි. බෞද්ධ වෙහෙර විහාර පමණක් නොව සෑම බෞද්ධ නිවසකම වෙසක් රාත්‍රිය බුදුහිමියන් වෙනුවෙන් ආලෝක පූජාවේ යෙදෙනවා. පොල් තෙල් පහන් දැල්වීමෙන් හෝ වෙසක් කූඩු නමින් හැඳින්වෙන අලංකාර එළිය පෙට්ටි දල්වලා අනිවාර්යයෙන්ම වෙසක් පොය නිමිති කරගෙන ඒ වගේ චාරිත්‍ර වෙසක් කූඩු වෙසක් සැරසිලි හැදීම පරණ කාලේ නම් අනිවාර්යයෙන්ම වෙසක් පොය දවසේ හැම ගෙදරකම පහනක් දල්වලා බුදුරජාණන් වහන්සේගේ ගුණය සිහිපත් කරලා තියෙනවා. වෙසක් පහන් සෑදීමත් දැල්වීමත් බෞද්ධ දරුවන්ගේ තරුණ තරුණියන්ගේ ජනප්‍රියම දෙයක් බවට පත් වෙලා තියෙනවා වර්තමානයේ වෙනකොට. දෙමාපිය ගුරුවර නෑදෑ හිතවතුන්ට වෙසක් අසිරිපත් යැවීම තුලින් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ඒ අය වෙත පැතීම වෙසක් උත්සවය හා සම්බන්ධ චාරිත්‍රයක්. වෙසක් පත් යැවීම, වෙසක් කාට් යැවීම ඒකත් වෙසක් උත්සවය හා සම්බන්ධ චාරිත්‍රයක්. වෙසක් උත්සවය සම්බන්ධ විවිධ චාරිත්‍ර බෞද්ධ කලා ශිල්පවල දියුණුවට හේතු වෙලා තියෙන බව කියන්න පුළුවන්. වෙසක් උත්සවය විවිධ කලා ශිල්ප තොරණ ඉදිකිරීම ඒ වගේම චිත්‍ර මේ දේවල් ඒ වගේම ගායන ශිල්පීන් විරිඳු ගායනා භක්ති ගීත වගේ ගීත ගායනා ඒ වගේම විවිධ පුද පූජා දානමාන ආදී දන්සල් ආදී කටයුතු මේ හැම එකක්ම ක්‍රියාත්මක වෙන වෙසක් පොයට වෙසක් පොය දවස පදනම් කරගෙන බුදුරජාණන් වහන්සේට ගෞරවයක් විදිහට සිදු කරනු ලබන උත්සවශ්‍රීයෙන් අපි සිද්ධ කරන දේවල් ගැන තමයි මෙතනදී කතා කළේ. ඉතින් අපි මේ පාඩමේදී කතා කළා සිංහල අලුත් අවුරුද්ද සම්බන්ධව තිබුණු සිරිත් විරිත් මොනවද, තියෙන සිරිත් විරිත් මොනවද, ඒවා කොච්චර දුරට අපේ ජීවිතයත් එක්ක සම්බන්ධයිද? වෙසක් උත්සවය අපේ බෞද්ධයන්ගේ උතුම්ම උත්සව අවස්ථාව විදිහට අරගත්තොත් රජවරු පවා වෙසක් උත්සව පවත්වලා තියෙන ආකාරය සම්බන්ධ කරගෙන අපි තොරතුරු ගොඩක් ඉගෙන ගත්තා. මේ පාඩම ඔබට නැරඹුවාට පස්සේ අවශ්‍ය වෙන දේවල් ඉතාමත් හොඳින් මතක තියාගන්න පුළුවන්. ඔබට සමහර විට මේ පාඩම් සියල්ලක්ම කියවනකොට අපහසුතා එන්න පුළුවන්. හැබැයි විනාඩි 35ක් 40ක් තුල මේ පාඩම නැරඹුවාට පස්සේ ඔබට ලබා ගන්න පුළුවන් දැනුම, අවශ්‍ය කරන දැනුම මඟ පෙන්වීම මේ පාඩම් වලින් ලබා ගන්න පුළුවන්. එසේනම් ඊළඟ කොටස් වලින් අපි තවත් තොරතුරු සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ළඟදීම දහම් පාසල් අවසාන විභාගයේ පැවැත්වේවි. එසේනම් ඒ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථයක් ලබා ගන්නට ඔබට ආශිර්වාද කරමින් මේ පාඩමෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි.